නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාතු සාතු සාතු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බදුල්ල විහාරගොඩ පදිංචි පින්වත් එච්.එම්. මදුවන්ති හේරත් දියණිය, විමලසිරි දිසානායක බෑණනුවන් සහ මුණුපුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන්නේ. මීට වසර 25කට පෙර බිබිල මැදගමෙහි පදිංචිව සිට මිය පරලොව ගිය එච්.එම්. සුදුබණ්ඩා පියාණන්ට, ඒ වගේම වසර 5කට පෙර මිය පරලොව ගිය කේ.එම්. සුදු කුමාරිහාමි පින්බර මෑණියන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය අමෘත දානමය පින්කම සිදු කරන්නේ. අපිට මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ පින්වත්නි, ජරාවෙන් ගිනි ගනිද්දී, ව්‍යාධියෙන් ගිනි ගනිද්දී, මරණයෙන් ගිනි ගනිද්දී, ඒ ගිනි ගන්න ගෙයින් බැහැරට දාගන්න දේ තමයි අපිට රැකවරණය විදිහට පවතින්නේ. ඉතින් අද දවසෙත් මේ පින්වතුන්ගේ ජීවිතේ මේ බැහැරට දාන්නේ අමෘත දානයයි. තමන් වෙහිස මහන්සි වෙලා උපයා ගන්න ධනය මේ බැහැරට දාන්නේ අමෘත දානය වෙනුවෙන්. ඒ වගේම තමයි සත්‍ය දන් දෙනවා. පරම සත්‍ය දන් දෙනවා. ආශ්චර්ය වූ මනුෂ්‍ය ජීවිතයේ ගුණ කදම්බේ දන් දෙනවා. දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී කුසල ධර්මයන්ගේ, පුණ්‍ය ධර්මයන්ගේ තමයි දන් දෙන්නේ. ඉතින් ඔබ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි දන් දුන්නොත් සසරේදී ඔබට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ගුණ ධර්මයන්ගේ හිමිකරුවෙක් බවට පත් වෙන උදාර පිනක් පින්වත්නි මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආමිෂ දාන දෙමින් ආයුෂ වර්ණ සැප බල දන් දෙනවා නම් ආයුෂයේ හිමිකරුවෙක් බවට පත් කරනවා. වර්ණයේ සැපේ බලයේ හිමිකරුවෙක් කරනවා. එහෙනම් ධර්ම දානයේදී අමෘතය දන් දෙනවා නම් අමෘතයේ හිමිකරුවෙක් කරන්නේ මේ පින විසින්. හැබැයි මේ උදාර සිත තියෙන්න ඕන ඔබට. ශ්‍රද්ධාව දන් දුන්නොත් ශ්‍රද්ධාවේ හිමිකරුවෙක් කරයි ඔබ. වීරිය දන් දුන්නොත් වීරියේ හිමිකරුවෙක් කරයි ඔබ. සතිය දන් දුන්නොත් සතියේ හිමිකරුවෙක් කරයි. සමාධිය දන් දුන්නොත් සමාධියේ හිමිකරුවෙක් කරයි. ප්‍රඥාව දන් දුන්නොත් ප්‍රඥාවේ හිමිකරුවෙක් කරනවා. අකුසල ධර්මයන්ගෙන් ඒ සිත් සතන් බැහැර කෙරෙව්වොත්, එනම් ඔබේ සිතත් අකුසල ධර්මයන්ගෙන් බැහැර කරවන උදාර පින බවට පත් වෙන්නේ මේ ඔබ රැස් කරන පිනයි පින්වත්නි. ඒ සිදු කළ හැක්කේ ධර්ම දාණයට. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තෙරුවන් සරණ පිහිටලා සීලවන්ත ජීවිතයක් ගත කරමින් තමන් මේ රැස් කරන උදාර පින ගැන සතුටටපත් වෙන්න පින්වත්නි. ඒතර විශේෂයෙන් අපි මේ දිනවල එතකොට මේ සම්බුදු සිතක අසිරිය වැඩසටහන් මාලාවේ අපි කතා කරමින් හිටිය පින්වත්නි,
සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තියෙනවා. කුමක්ද? තථාගතයන් වහන්සේට මේ ලෝකයේ සිටින විවිධ සත්‍යයන්ගේ විවිධ ස්වභාවයන්, විවිධ සත්‍යයන්ගේ විවිධ ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන්. එතන විවිධ සත්‍යයන්ගේ විවිධ ස්වභාවයන් පිළිබඳ පිරිසිඳ දැකපු අවබෝධයක යුතු ශාස්ත්‍රඥ වහන්සේ ඒ සත්‍යයන් ඒ ආකාරයට ඇසුරු කරමින් ඒ සත්‍යයන්ගේ විමුක්ති ගමනට උපකාර කරනවා. ආශ්චර්යයි. ඒකනේ බලන්න පින්වත්, සමහර අය ගාවට ශාස්ත්‍රඥ වහන්සේ කියලා දේශනා කරන්නේ කොහොමද? පටිච්චසමුප්පාදේ. දන්නවා මේ සත්‍යයගේ සිත දියුණුවක් කරා යන්නේ, කුසල් වැඩෙන්නේ මේ දහම් පරයයන් කියලා. ශාස්ත්‍රඥ වහන්සේ දහම් පරයය ඉස්මතු කරනවා ඒ තැනට, ඒ කෙනාට. එතකොට සමහර අයට පංච උපාදානස්කන්ධය. ශාස්ත්‍රඥ දකිනවා මේ සත්‍යයගේ සිත් සතන් කෙලෙස් දුරු කරවන්නේ, භවබන්ධන ක්ෂය කරවන්නේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය පැහැදිලි කළ දෙද්දී කියලා. ඒතර ඒ කෙනාට ඒ දහම් පරයය ඉස්මතු කරනවා. සමහර අයට ආයතන ගැන, දැන් ආයතන ගත්ත සලායතන සංයුක්ත කොච්චර විවිධාකාරයෙන් දේශනා කරපු දේශනා තියෙනවද පින්වත්නි? මේ විවිධ සත්‍යයන්ට ගැළපී කියපු දේශනානේ. හරි විශ්මිතයි. සමහර අයට දානය ගැන කියලා නතර වෙනවා ශාස්ත්‍රඥ වහන්සේ. එච්චරයි. සමහර අයට භාග්‍යතුන් වහන්සේ ගුණ කියලා දෙනවා. ධර්මයේ ගුණ කියලා දෙනවා. සංඝයාගේ ගුණ කියලා දෙනවා. එච්චරයි. හරි විශ්මිතයි පින්වත්නි. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ උදාාර අවබෝධය. ඒ නිසා අපිට අඩු ගානේ ශ්‍රද්ධාවක් තිබ්බොත් පින්වත්නි, අපට දුර්ලභ භාග්‍යයක් උදා වෙනවා. මේ දෙව් මිනිස් ලෝකයේ අතර අපි මේ සැරිසරාගෙන වාසය කරනකොට ඒ සත්‍යය ඒ අයුරින් ඇසුරු කරලා උපේක්ෂා සහගත සිතින්, කුසල් සිතින්, කුසල් සිත වනස ගන්න නැතුව සුවපත් වූ සිතින් ඉන්න මේ අවබෝධය ගැන තියෙන පැහැදීම අපට අනුග්‍රහ කරනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේව ශ්‍රවණය කිරීමෙන් අපට ඇති ඵලය කිමද කියලා. සමහර මෝඩ හිතවල සිතුවිලි ඇති වෙනවා. එක පැත්තකින් තමයි සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ විශ්මිත අවබෝධය ගැන හිත විශ්මයට පත් කරගන්න ඕන. විශ්මිත අවබෝධය පිළිබඳ හිත විශ්මයට පත් කරගන්න ඕන. පැහැදීමක් උපදව ගන්න ඕන. විශ්වාසයක් ඇති කරගන්න ඕන. අනිත් පැත්තෙන් තමයි මේ නානා සත්‍යයන්ගේ නානා ස්වභාවයන් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ සත්‍යයා ඒ අයුරින් ඇසුරු කරලා සුවපත් වූ සිතින් ඉන්න ජීවිතයක් ගොඩනගා ගන්න ඕන. අද දවසෙත් ඔබට විවර වෙන්නේ පින්වත්නි යන්නේ වගේ සුන්දර දේශනා කීපයක්. තයෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. කතමේ තයෝ අරුකූපම චිත්තෝ පුද්ගලෝ විජ්ජූපම චිත්තෝ පුද්ගලෝ වජිරූපම චිත්තෝ පුද්ගලෝ විජුරූපම චිත්තෝ පුද්ගලෝ. පින්වත් මහන්නේ පුද්ගලයන් 3 දෙනෙක් ලෝකයේ දකින්න ලැබෙනවා. 3 දෙනා කවුරුන්ද? අරුකූපම චිත්තෝ, නරක් වූ තුවාලයක් වැනි සිතක් තියෙන කෙනා. ඒතර යාගේ හිතේ ස්වභාවය මොකද්ද? නරක් වෙච්ච තුවාලය වගේ. ඉස්සරහට පැහැදිලි කරනවා. ඊළඟට තමයි විදුලිය වගේ සිතක් තියෙන පුද්ගලයා. එයාගේ සිතේ ස්වභාවය මොකද්ද? විදුලිය වගේ. තව කෙනෙක් කියනවා දියමන්තියක් වගේ සිතක් තියෙන පුද්ගලයෙකුත් මේ ලෝකේ ඉන්නවා. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ මේ බාහිර ලෝකයේ දේවල් වලින් ඒව උපමාවට අරගෙන පුද්ගලයෝ දකිනවා. කතමෝච භික්කවේ අරුකූපම චිත්තෝ පුද්ගලෝ ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කෝදනෝ හෝති උපායාස බහුලෝ.
පුද්ගලයෙක් ඉන්නවා කියනවා මොකද වෙන්නේ? ක්‍රෝධ කරන කෙනෙක්. එයාගේ හිතේ ස්වභාවය මොකද්ද? සසර යම් පුරුද්දක් නිසා වෙන්න පුළුවන්. මේ ජීවිතේ හටගත්තු යම් පුරුද්දක් වෙන්න පුළුවන්. ක්‍රෝධ කරනවා. පොඩ්ඩක් නැති ගැටෙනවා. අවසානයක් නැහැ. පොඩි දෙයක් කිව්වත් ගැටෙනවා. ඉතින් ලොකු දෙයක් කිව්වොත් කවර කතාවද? ඒ වගේම විස්තර කරනවා උපායාස බහුල ඒ පීඩාවිද ක්‍රෝධයෙන් පීඩා විඳින ගතිය හරි බහුලයි කියන. සීතල පොඩ්ඩක් තිබුණත් ගැටෙනවා, රස්නේ පොඩ්ඩක් වැඩි වුණත් ගැටෙනවා, කතා කළත් ගැටෙනවා, කතා නොකළත් ගැටෙනවා, රසට තිබුණත් ගැටෙනවා, මේ රසට නැති වුණත් ගැටෙනවා, ගොඩක් හම්බුණත් ගැටෙනවා, පොඩ්ඩක් හම්බුණත් ගැටෙනවා. හරි පුදුමයි සමහර අයගේ සිත් පින්වත්නි. ඒක ලේසි නෑ ඒක මේ වටහා ගන්නවා කියන එකත්. කොහොමද මේ හිත සනසන්නේ කියලා. ලේසියෙන් ඒ සිත් සනසලා අවසන් කරන්න අමාරුයි. කොයි වෙලාවෙත් ගැටෙනවා. එහෙනම් දැන් බලන්න තමන්ගේ හිතත් මෙහිම ස්වභාවයකින් යුක්තද බලන්න. මෙහිම ස්වභාවයකින් යුක්ත නම් ඒක තමන්ගේ දුර්වලතාවයක් බව තමන් හඳුනා ගන්න. මොකද බාහිර ලෝකයේ දුර්වලතාව පින්වත්නි අපිට නැති කරන්න අමාරුයි. තමන්ගේ දුර්වලතාව මොකද මේ ගැටීම් බහුල කෙනාට ඊළඟට හැමතිස්සෙම බාහිර කෙනාම තමයි වැරදි විදිහට පේන්නේ. ගැටීම් බහුල කෙනාගේ ස්වභාවය මොකද්ද? බාහිර කෙනා හැමතිස්සෙම වැරදි විදිහට තමයි යාට දැర్శණය වෙන්නේ. බාහිර කෙනාගේ ක්‍රියාව, බාහිර කෙනාගේ වචනය, බාහිර කෙනා හැසිරෙන විදිය, කටයුතු කරන විදිය මොනවා හරි දෙයක් අල්ල ගන්නවා. කන විදිය, බොන විදිය, යන විදිය, එන විදිය, ඉන්න විදිය මොනවා හරි පොටක් අල්ල ගන්නවා ගැටෙන්න. ඉතින් බාහිර කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා. ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා. කියනවා කෝපය නිසා පීඩා විඳිනවා කියනවා මේ අපමන්තප්පි උත්තෝ සමානෝ අபிසජ්ජති. ස්වල්ප දෙයක් කියූ කල්ලිත් ඒකෙම ගැලෙනවා කියනවා. ස්වල්ප වචනය කියන්න ඕන. ඒ හිතේ ස්වභාවය මොකද්ද? ඒකෙම ගැලි ඒකම කල්පනා කර ඒ වටේම කැරක ඉන්නවා. හිත ගලව ගන්න බෑ ඒකේ. ඊට පස්සේ කියනවා මේ කිපෙනවා කියනවා, තරහ ගන්නවා කියනවා, අයහපත කැමති වෙනවා කියනවා. ඒතර අර පොඩි වචනයක් කියපු කෙනා ගැන මොකද වෙන්නේ? හැමතිස්සෙම එයාගේ අයහපත තමයි කැමති වෙන්නේ. එයාට හැමතිස්සෙම මොනවා හරි කරන්න තමයි කුරුමානම් අල්ලන්නේ ඊට පස්සේ. නැද්ද බලන්න? එක්ක එයාට ගහන්න, එක්ක එයාට බනින්න, එක්ක එයාට මොකක් හරි හිත රිද්දන්න, එක්ක එයාව කොන් කරන්න. ඒක තමන්ගේ වැරද්ද තියෙන්නේ දැන්. නමුත් අරය හැමතිස්සෙම ඉලක්ක කර එයාට මොකක් හරි අඩත් තේට්ටමක් කරන්න මේ හිත කෑ ගහනවා. මේ ක්‍රෝධයේ ස්වභාවය හඳුනා ගන්න පින්වත්නි. මේ මුණාට පස්සේ මොකද වෙන්නේ? යසසින් පිරිහිලා යනවා තමයි. යසසින් පිරිහිලා යනවා. බලන්න මේ ජීවිතේ අපිට කොච්චර දේවල් කරන්න තියෙනවද පින්වත්නි. බලන්න අපිට දැන් ගෙයක් දොරක් නැති වුණා කියලා පින්වත්නි අපිට ලොකු හානියක් නැහැ. යාන වාහන නැති වුණා කියලා අපිට ලොකු හානියක් නැහැ. මිල මුදල් නැති වුණා කියලා අපිට ලොකු හානියක් නැහැ. ඒ හානිය තියෙන්නේ ඒ අපහසුතාවයේ තියෙන මේ ජීවිතේ විතරයි. මේ ජීවිතෙන් ඉවරයි. හැබැයි මෙවන් ක්‍රෝධ කරන හිතක් තිබ්බොත් පින්වත්නි අපිව විනාශ කරන්නේ අන්නේ හිතෙන්. හැමතිස්සෙම මේ කෙනෙක් ඉලක්ක කරගෙන අපේ හිත මේ කැරකෙනවනේ. එයාව අපහසුතාවයටපත් කරන්න, වෙහෙසටපත් කරන්න, පීඩාවටපත් කරන්න මේ හිත හැමතිස්සෙම තැස කනවා. සමහරලාට දැන් බලන්න ඔය සුනක්කත්ත කියන ක්‍රෝධයේ බහුල චරිතයක්. සාරිපුත්තයන් වහන්සේත් එක්කත් ගැටෙනවා, ශාස්ත්‍රුන් වහන්සේත් එක්කත් ගැටෙනවා. එතකොට මේ ක්‍රෝධ බහුල චරිතයක් කියන්නේ පින්වත් ඒතකොට පව් කරගන්න තියෙන අවස්ථා 99.999%ක්ම තියෙනවා.
දැන් බලන්න ආනන්තරීය පාප කර්ම පහම වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලේ ඉසලවීම, රහතන් වහන්සේලා මැරීම, මව් මැරීම, පියා මැරීම, සංඝ ભેදය. ඒතර මේ ඔක්කොම ටික වෙන්නේ පින්වත්නි මේ කෝපයත් එක්ක, ද්වේෂයත් එක්ක, මේ ක්‍රෝධයත් එක්ක. මේක නිකන් අර බුරබුරා නැගෙන ගිනි දැල්ලක් වගේ හිතේ කැරකෙන්නේ. හැමතිස්සෙම දැන් මේ හිතට තියෙන එකම පිළිසරණක් තමයි පින්වත්නි අවිහිංසාව. හැමතිස්සෙම කිසි කෙනෙකුට හිංසාවක් ඇති නොවන විදිහේ සිතිවිලි පහළ කරන්න දක්ෂ වෙන්න ඕනේ. කිසි කෙනෙකුට හිංසාවක් නොවන විදිහේ සිතිවිලි පහළ කරන්න එයා හැමතිස්සෙම මහන්සි ගන්න ඕන. සංඝයා නම් හිතන්න ඕන හැමතිස්සෙම තමන් හිතේ කරුණාව උපදින විදිහට සිතිවිලි පහළ කරන්න ඕන. හිතේ මිත්‍ර බව ඇති වෙන විදිහට හැමතිස්සෙම සිතිවිලි උපදවන්න මහන්සි ගන්න ඕන. එහෙම හිත හිතා මේ හිත ගොඩනගන්න ගත්තොත් පින්වත්නි කාලයක් යනකොට මේ හිතේ අර ගැටෙන ගතිය, කිපෙන ගතිය, අර මේ එකිනෙක කෙනාගෙන් පලි ගන්න ගතිය, ඒව ටික ටික සංසිඳී යන්න පටන් ගන්නවා. කාලයක් යනකොට කිසි කෙනෙකුට දුකක් දෙන්න හිතෙන්නේ නැති මට්ටමට හිත සකස් වෙනවා. අර මහ බෝසතාණන් වහන්සේ ගැන කියද්දි කියන්නේ අර තනකොළාගේ යම් වතුර බින්දුවක් වැටෙනවද උදේ පාන්දරට, ඒ වතුර බින්දුව තින සතා ගැනත් මහ බෝසතාණන් වහන්සේට මෛත්‍රියක් කියනවා තිබුණේ. අනේ මේ සත්‍ය මේ වතුර බින්දුවෙන් වැටෙන සත්‍යයටවත් කිසි හිංසාවක්, කරදරයක්, දුකක්, පීඩාවක් නොවේවා. දැන් ඒ වගේ හැමතිස්සෙම හිතන්න. අනේ කිසි සතෙකුට දුකක් නොවේවා. අනේ කරදරයක් නොවේවා. කිසි සතෙක් වෙහෙසකටපත් නොවේවා. කිසි කෙනෙක් දුකකටපත් නොවේවා. කායික සුවයෙන් සුවපත් වෙත්තා. අනේ මානසික සුවයෙන් මේ සත්‍යය සුවපත් වෙත්තා. සුවසේ වාසය කරත්වා කියලා හැමතිස්සෙම කාරුණික සිතිවිලි උපද්දනකොට අර හිංසන සිතිවිලි මොකද වෙන්නේ ටික ටික හිතින් සෝදා යන්න පටන් ගන්නවා. පින්වත් මහන්නේ ඒක අන්න එක උදාහරණයක් කියන එක නරක් වුණ තුවාලයක් වගේ කියනවා. අර නිතර කිපෙන හිතක් තියෙන කෙනා මොකද වෙන්නේ? නරක් වෙච්ච තුවාලේ වගේ කියනවා. නරක් වෙච්ච තුවාලේ මොන වගේ ස්වභාවයක්ද පින්වත් තියෙන්නේ? දැන් බලන්න චූටි කූටු කෑල්ලක් වැදුනත්, වැලි කැටයක් වැදුනත්, මේ පොඩ්ඩක් කොහේ හරි හැප්පුණත් මොකද වෙන්නේ? ලීසරවමයි ගලන්නේ. ලීසරවමයි ගලන්නේ. ලීසරවම ගලනවා. ඒ වගේ තමයි පින්වත්නි මේ නිරන්තරයෙන් ගැටෙන හිතේ ස්වභාවයක. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා අර මේ කුණු වෙච්ච සැරව පිරිච්ච තුවාලේ වගේ. ඒක හොඳ දෙයකට උපමා කරන්නේත් නෑ පින්වත්නි. කුණු වෙච්ච සැරව පිරිච්ච තුවාලේ වගේ දුගද හමනවා. එහෙම තුවාලයක් යම් කිසි කෙනෙක් කයේ තියෙනවා නම් තව කට්ටිය කිට්ටු වෙන්නෙත් නෑනේ පින්වත්නි. ඒ වගේ තමයි එතකොට මේ ක්‍රෝධ බහුල කෙනාට කට්ටිය බයයි, කිට්ටු වෙන්නේ නෑ, ලං වෙන්නේ නෑ. හරි විශ්මිතයි පින්වත්නි ශාස්ත්‍රඥ වහන්සේ පුදුම ආශ්චර්යයි. ලීවැක් ගිරනවා. ආන් ඒ වගේ තමයි පින්වත් මහණෙනි. මේ යතම් පුද්ගලෙක් ඉන්නව ක්‍රෝධ කරන කෙනෙක්. බහුල වශයෙන් කෝපය නිසා පීඩා විඳිනවා. ස්වල්ප දෙයක් කියූ කල්ලිත් ඒ වචනේම ගැලෙනවා, කිපෙනවා, තරහ ගන්නවා. අයහපත කැමති වෙනවා. කෝපයත් දේශයත් නොසුට පහළ කරනවා. පින්වත් මහණනි මෙයාට තමයි කියන්නේ නරක් වූ තුවාලයක් වැනි සිතක් ඇති පුද්ගලයා කියලා. කතමෝච භික්කවේ විජ්ජූපම චිත්තෝ පුද්ගලෝ. තව පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකේ සර්වඥතර පේනවා. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. ඉපදීම දුකක් කියන අවබෝධයක් ඒ සිතේ ගොඩ නැගිලා තියෙනවා. ජරාව දුකක් කියලා
ඒක Tamanටත් උරුම කාරණාවක්. මේ ලෝකේ යම් සත්‍යයක උපදිනවදී උපදින සෑම සත්‍යයකටම උරුම කාරණාවක් කියලා අවබෝධයක් ඇති වෙලා තියෙනවා. එහෙම අවබෝධයකින් යුතු සිතකින් තමයි ලෝකෙ දිහා බලන්නේ. එහෙම අවබෝධයකින් යුතු සිතකින් තමයි කෙනෙක් දකින්නේ. එහෙම අවබෝධයකින් යුතු සිතකින් බාහිර ලෝකයේ දිහා දකිද්දි පින්වත්නි බලන්න අවබෝධ පරිපූර්ණ වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ කරුණාව කොහොමද පින්වත්නි? ඇයි ඉපදීම දුකක් කියලා අවබෝධයක් තියෙනව නම් කෙනෙකුට පරිපූර්ණ වශයෙන් එහෙනම් මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක් ගැනම සම කරුණාවක් තියෙන ඒ අවබෝධය ඇති වෙච්ච කෙනාට. දුකක් ඇයි ඉපදිච්ච හැම කෙනාම එන දුකක් විඳිනවනේ. ජරාව දුකක් කියලා අවබෝධයක් විදිහටපත් වෙලා තියෙනවා නම් මේ ලෝකෙ හැම කෙනෙක් ගැනම එකම විදියට කරුණාවක්. ඇයි මේ ලෝකෙ හැම සත්වෙක්ම ජරාවටපත් වෙනවනේ. මරණය දුකක් කියන අවබෝධයේ ප්‍රත්‍යක්ෂව යථාර්ථයක් විදියටම පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා නම් තියෙන්නේ හැම සත්වයක් ගැනම එකම විදිහේ කරුණාවක් ඇති වෙන. ඇයි හැම සත්වයකම මැරෙනවනේ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධයක් බවට පත් වෙලා නම් හිතේ තියෙන්නේ හැම සත්වයකම එකම විදිහේ කරුණාවක් ඇති වෙනවා. අනේ මේ හැම හිතකම එනවා ප්‍රියංගෙන් වෙන්වීම නිසා නේ දුක ඇති වෙන ස්වභාවයෙන් යුක්තයිනේ. ඒතර අප්‍රියයන් සමග එකතු වෙනකොට ඒක දුකක් කියලා ආර්ය සත්‍යයක් විදියට පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා. හැම සත්‍යයක් ගැනම කරුණාවක් ඇති වෙනවා. අනේ එහෙනම් අප්‍රියයන් සමග එකතු වෙනකොට මේ කිනාගේ හිතේ දුකක් ඇති වෙනවනේ. එහෙනම් මේ ලෝකේ යම් උපන් සෑම සත්‍යයක් ඇතනම් පින්වත්නි දුක උරුම කරගත්තු සත්‍යය ඉන්නේ. එහෙම අවබෝධයකින් යුතු ශාස්ත්‍රුන් වහන්සේ නූපන් මිනිසුන් ගැන පවා මහා කරුණාව තිබ්බා. නූපන් මිනිසුන් අපි ඉපදිච්ච නැති මිනිස්සු ඒ කාලේ වෙද්දි පින්වත්නි. මේ ලංකා සමහර ලංකා ධර්ණී තලේ අනේ ශාස්ත්‍රුන් වහන්සේ ලංකාවට වැඩම කළා 3 සැරයක්ම. ධාතුන් වහන්සේලා පිහිටවලා ශ්‍රීපා සටහන තැන්පත් කරවලා ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ පිහිටන තැන ධාතු ද්‍රෝණියක් පිහිටන තැන ලලාට ධාතුන් වහන්සේ පිහිටන තැන අකු ධාතුන් වහන්සේලා පිහිටන තැන පා ස්පර්ශ කරමින් මහරහත් මුනිවරුන්ගේ පා ස්පර්ශයෙන් ස්පර්ශ කරවමින් අනේ ශාස්ත්‍රුන් වහන්සේ මහා කරුණාවක් පෑව පින්වත්නි. අහෝ ඔබට මතක ඇති අපි කතා කළා ඊහරි පෙරිදරි දේශනාවක අපි ඒක පුද්ගලෝ භික්කවේ ලෝකයේ උපජ්ජමානෝ උපජ්ජති. මේ එකම එක පුද්ගලයෙක් උපදිනවා සියලුම ලෝකවැසියන් ගැන මහා කරුණාව තියෙන. හිතානුකම්පී එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. අනුකම්පා සහගත එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. දයාව තියෙන එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා සියලු සත්වයෝ ගැන. හරි පුදුමයි. සියලු සත්වයෝ ගැන කරුණාව තියෙන එකම එක කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඇයි දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දැකලා සියලු සත්වයෝ ගැන මහා කරුණාව. තිරිසන් ලෝකින තිරිසන් සතුන් ගැන පවා මහා කරුණාව පින්වත්නි. ඒ කරුණාව මෝ හිතා ගන්න බෑ මහා කරුණා සාගරයක් පින්වත්නි. ඒකයි මේ කරුණාවට කියන්නේ මහා කරුණා සමාපatti කියලා කියනවා. විස්මිතයි. පින්වත්නි එක දවසක් නියං කාලයක මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හිතුණු දැන් මේ සංඝයාට දාන්නේ නෑනේ. ඒ නිසා මම මොකද්ද කරන්නේ? කල්පනා කළා මේ පෘථුවිය ඇතුලේ තියෙන පෘථුවි රසය. එහෙනම් මම මේ පෘථුවි රසය රංගයාට අරන් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ කාරණේ පවසා සිටියා. ස්වාමීනි මම පෘථුවි රසය සංඝයාට අරගෙන දෙන්නම් කියලා. කොහොමද ඒ මොග්ගල්ලාන මේ කරන්නේ? මම වෙන පෘථුවියක් මවලා මේ මිනිස්සු ඒකින් තියලා බලන්න 이르දි බලයට කරන්න පුළුවන් දිසා මොග්ගල්ලාණන් වහන්සේගේ විශ්මිතයි පින්වත්නි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. විශ්මිතයි. සාරිපුත්තයන් වහන්සේ කෙසේ ඇද්ද? මේ මහා ප්‍රඥාවෙන් අග්‍රේෂණ මුනිවරයා.
මේ ලෝක සත්‍යය ගැන කොතරම් මහා කරුණාවක් ඇද්ද. ඇයි දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ සංවේදී කරවමින් චතුරාර්ය සත්‍යයෙන් ඒ සිත් සතන් පෝෂණය කරන වෙන දක්ෂ කෙනෙක් මේ බුද්ධ ශාසනයේ නෑ පින්වත්නි. ඊතරම් අසිරිමත් අවබෝධයක්. ඊට පස්සේ කොහොමද ඒක කරන්නේ? මේ සත්වයට වෙන පෘථිවියම්ම වල සත්වයට එකේ තියෙනවා ගෝවා. ආහා මොග්ගල්ලාන ඔබට රුචි නොවේවා. ඔබට රුචි නොවේවා. එසේ නොකරවා කිව්වා. ඇයි සත්‍යය මේ පෘථිවියේ ඉඳන් අර පෘථිවියට මාරු වෙනකොට ඒ සත්‍යයන්ගේ හිතේ බයක් ඇති ගැනීමක් ඇති වී වික්ෂිප්ත වී ආහා මොග්ගල්ලාන කරන්න එපා කිව්වා. මහා කරුණාවෙන් අති ශාස්ත්‍රඥ වහන්සේ. ඒ වගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ විස්මිතයි. ආශ්චර්යයි. ඒ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ කෙතරම් අවබෝධයක් ඇත්ද. හිතන්න පින්වත් අනේ මං කි සත්‍යයකට දුකක් නම් දෙන්නේ නැහැ. පීඩාවක් දෙන්නේ නැහැ. වෙහෙසක් දෙන්නේ නැහැ කියලා හිතන්න හැමතිස්සෙම. මහා කරුණා මේ සත්‍යය කෙරෙහි හැමතිස්සෙම යොමු කරන්න ඕන. අන්න දේශනා කරනවා මේවනාහි දුක නම් වූ ආර්යයි සත්‍යයි කියා ඒ හිව් සැටියෙන්ම අවබෝධ කරනවා කියනවා. බාහනේ දුක පිළිබඳ අවබෝධයක් තියෙන විදුලියක් වගේ සිතක් තියෙන කෙනෙක් කියා. විදුලියක් වගේ සිතක් තියෙන කෙනෙක්. මේවනාහි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයි. ඒතර බලන්න මේ කෙනාට අවබෝධයක් තියෙනවා. හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව නම් වූ ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ හිත තුළ පවතින තෘෂ්ණාව නම් වූ ස්වභාවයෙන් නේද මේ සත්‍යය ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්නේ කියන අවබෝධය තියෙනවා. එහෙම අවබෝධ තියෙන ශාස්ත්‍රඥ වහන්සේට ඉතින් ආධ්‍යාත්මයේම තියෙන හුලකින් ඇනෙන බව ඒකින් පීඩාවටපත් වෙන දකින ශාස්ත්‍රඥ වහන්සේට සත්‍ය ගැන මහා කරුණාව ඇති වෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මයේ තියෙන මේ තෘෂ්ණාව සිඳලන්නම සංසිඳවන්නම දුරු කරන්නම වචන පිට කරනවා මිසක ඒ හිත ඇතුළේ තියෙන තණ්හාව ලියදාන්න පෝෂණය කරවන්න නම් වචන පිට කරන්නේ නැහැ ශාස්ත්‍රඥ වහන්සේ. හැමතිස්සෙම මහා මේ සත්වය ගැන මහා කරුණාවෙන් ඉන්නේ. ඒ හිත තුළ දුක්ගිනි හටගන්න අරගෙන දෙන්නේ මේ ඇතුළෙම තියෙන කාරණාවකින්. මේ ඇතුළේම තියෙන කාරණාවකින් දුක්ගිනි හටගන්න බව දකින ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවයි මේ ශ්‍රාවකයන්ට දෙව් මිනිස් ලෝකයා කෙරෙහිම. ඒතර හැම සත්වයකම හිතේ කායිකමයි දුක්ගිනි හටගන්නේ මානසික දුක්ගිනි හටගන්න කුමකින්ද? තෘෂ්ණාවෙන්. විතර බලන්න මෙහිම අවබෝධයක් තියෙන ශ්‍රාවකයා විදුලියකට උපමා කරනවා. විදුලියක් වගේ. ඒතර මේ හිත තුළ පෝෂණය වෙලා තියෙන සකස් වෙලා තියෙන මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් මේ දුක නිරුද්ධ වෙනවා කියලා යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් විදුලියක් වගේ හිතක් තියෙන කෙනෙක්. ඒ හිත තුළ තියෙන තෘෂ්ණාව දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය හිතේ බලවත් වෙනකොට අවබෝධය ඇති වෙනකොට තෘෂ්ණාව පිළිබඳ අවබෝධය ඇති වෙනකොට දුක්ඛ නිරෝධය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට අන්න එකට කියන සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය හිතේ ගොඩනැගෙනකොට ඒ සම්මා දිට්ඨියෙන්මයි තෘෂ්ණාව ටික ටික දුරු කරන්නේ. ඒ සම්මා දිට්ඨිය හිතේ ඉපදිලා තියෙන තාක්කල් පින්වත්නි තෘෂ්ණා ගඟ ෂය වෙවි යනවා. ඒ වගේම නික්කම්ම සංකල්ප අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුල හිත ගැවසෙන්න තෘෂ්ණා ෂය වෙවි යනවා. ඒකයි මේ අසුබේ හිතන්න කියන්නේ බුදුගුණ හිතන්න කියන්නේ දහම් ගුණ සංගුණ හිතන්න කියලා කියන්නේ තෘෂ්ණාව ෂය වෙනවා. සතර බ්‍රහ්ම විහරණ සිතවිලි පුරුදු කරන්න කියන්නේ තෘෂ්ණාව ෂය වෙවි යනවා.
අනිත්‍ය සිහි කරන්න කියන්නේ තෘෂ්ණාවශ්‍රය වෙනවා අවබෝධය දියුණු කළා දානවා. පටිච්චසමුප්පාද සිහි කරනකොට තෘෂ්ණාවශ්‍රය වෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරාච යනවා පින්වත්නි. අන්න එහෙම හිතක් තියෙන කෙනා විදුලියක් වගේ හිතක් තියෙන කෙනෙක්. විදුලියක් වගේ හිතක් තියෙනවා. බුදුරජාණන් දේශනා පින්වත් මහන්නේ ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. විදුලියකට උපමාව කරන්නේ හේතුව විස්තර කරනවා. ඇස් ඇති පුරුෂයෙක් රාත්‍රී ගණාන්ධකාරී විදුලි කොටන ආලෝකයේ පවතින වෙලාවට මොකද රූප දකිනවා කියනවා. හැබැයි ඇස් තියෙන්න ඕනේ පුරුෂයට. ඇස් තියෙන පුරුෂයෙක් මොකද වෙන්නේ විදුලි කොටන වෙලාවට රූප දකිනවා. ඒතර වෙන වෙලාව මේ දහවල් කාලෙත් ඒ රූප දකින්න පුළුවන්. ඒක ඉතින් සුලභ දෙයක්. ඒක දුර්ලභ දෙයක් නෙමෙයි ඒක. ඊළඟට වෙන වෙන ආලෝක වලිනුත් දකින්න පුළුවන්. හැබැයි සුලභ නෑ ඒක දුර්ලභයි. මේ දුර්ලභ නෙමෙයි ඒක සුලභ දෙයක් ඒවා. විදුලිය කොටනකොට ආලෝක මේ යම් රූපයක් දකිනවා කියලා කියන්නේ විදුලි එළියෙන් ඒක හැමතිස්සෙම දකින්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. හැමතිස්සෙම සිදුවෙන එකක් නෙමෙයි. කලාතුරකින් දකින්න පුළුවන් අවස්ථාවක් සිදුවෙන දෙයක් ඒක. අර විදුලි කොටද්දී ඇස් ඇති පුරුෂයෙක් රූප දකිනවද ආන්ගේ වගේ තමයි කියනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ දුක පිළිබඳ තේරුම් ගන්න එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුක ගැන කතා කරන්නත් පුළුවනි. චතුරාර්ය සත්‍ය පිළිබඳ කිසි අවබෝධයක් නැතුව නිකන් ඔහේ මේ කතා කරන්නම් වාලේ කතා කරන්නත් පුළුවනි පින්වත්නි. දැන් කල්පනා කරලා බලන්න චුට්ටක්. දැන් සාමාන්‍ය මිනිස්සු මේ ඉපදීම දුකයි කියලා නිකන් කතා කරනවා. නමුත් සමහරට මේ මිනිස්සු ඒ කතා කරන්නේ ඒගොල්ලන්ගේ යම් අපේක්ෂාවක් තිබිලා ඒ අපේක්ෂාව බංග වෙලා තියෙන තාක්කල් විතරයි. ඒ අපේක්ෂාව යම් කිසි දවසක සමෘද්ධිමත් වුණාද ඊට පස්සේ දුක් ගැන කතා ඉවරයි ඒගොල්ලන්ගේ. බලන්න එතකොට ඒක මේ දුක නම් ආර්ය සත්‍ය අවබෝධ කරලා දුක පිළිබඳව කතා කිරීම කල්පනා කිරීම එකක්. එහෙම නැතුව නිකන් මේ අපේක්ෂාවක් තියන් ඉඳලා ඒක කඩාගෙන වැටුණාට පස්සේ හිත දුකටපත් වුණාම ඒක දුක ගැන කතා කිරීම තව එකක්. මේක දෙකක්. ඒක සුලභ දෙයක්. ඒක පෘථග්ජන ලෝකයේ සුලභ දෙයක්. ඒක බුද්ධාගමයි කියන කට්ටිය කතා කරන එකක්, පිටාගම් වල කට්ටිය කතා කරන එකක්, මේ ಜಾති කතා කරනවා වෙන ಜಾති වල කතා කරනවා කොහෙත් කතා කරන එකක් ඒක. මොකද්ද? තමන්ට ඕන දේ තමන් කල්පනා කරපු දේ හිතපු දේ නොලැබෙනකොට පතපු දේ නොලැබෙනකොට දුකටපත් වෙන මේ ජීවිතේ කොච්චර දුකක්ද කියලා මහා නිකන් අතිශෝක්තියෙන් කතා කරනවා. නමුත් ඒක කතාවක් විතරයි. ඒක සුලභයි ලෝකේ. දුර්ලභ දෙයක් මන්ද. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් ඇති කරගෙන ඒ වැටහීම තුල පිහිටා ඉපදීම ජරාව ව්‍යාධිය මරණය ශෝක පරිදේව දුක් දුම්නස් දස දිස බලයිද එසේ බලද්දී මේ සියලු ලෝක සත්‍යයන් දිහා බලන කොටත් මහා අනුකම්පාවෙන් යුතුව බලන සිතක් උපදිනවා. ඒක එතකොට විශේෂ බැල්මක්. අන්න එකයි කියන්නේ ඒකට උපමාවක් කියන්නේ විදුලියක් කොටනකොට ඒ විදුලි එළියෙන් රූපයක් දකිනවා වගේ කියලා. ඒක සුලභ නෑ. ඒක දුර්ලභයි. මේක වර්ධවාගත්තු අද විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ අවබෝධය කියලා කියන්නේ හරියට නිකන් මේ අකුණු සැරයක් ගහනවා වගේ එකක් කියලා. මෝඩ කතන්දරයක් කියාගෙන යනවා. ඉතින් මේක පාට ඇතුණා එක පාට නැති වෙලා ගියා. මේ අවබෝධය කියන එක එහෙමයි කියලා තමයි. ඊට දැන් මේ මෝඩ ලෝකයා අතර කතාව. දැන් දැක්ක නේද මේ මෝඩ ලෝකයා අතරේ මෝඩ කතා ගොඩක් මේ
කතා බහට ලක් වෙලා යන්නේ මේ අයෝනිසෝ මනසිකාරය. උපමාව ගත්තා, උපමාව අයෝනිසෝ මනසිකාරයට යෙදුණා. ඇයි? විදුලියක් කෙටුව විදුලි ආලෝකයෙන් රූපයක් දැක්කා. අහින චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒ වගේ එක. ඥානය කියලා කියන්නේ ඒ වගේ. මොකද්ද? එකපාරට ඇති වුණා, දැක්ක නැති වෙලා ගියා. ඔන්න ඊට පස්සේ බාහිර ලෝකෙට විශාල දෘෂ්ටියක් දෙනවා, වැරදි අදහසක් දෙනවා, අධර්මයක් දෙනවා. මේ අවබෝධය කියලා කියන්නේ මේ වගේ එකක් කියලා. නෑ පින්වත්නි. ඒතර බලන්න මේ දැන් මේ උපමාව උපමේය හරිය ලස්සනට මේ තේරුම් බේරුම් කරගන්න පින්වත්නි. ඒතර විදුලියක් කොටනකොට ඇස් ඇති පුරුෂයෙක් ඝන අන්ධකාරය අනිත් එක. අද විදුලියක් කොටනකොට ඝන අන්ධ කියන්නේ ඝන අන්ධකාරය. රත් තිමිසාය ඝන අන්ධකාරී විදුලියක් කොටනකොට රූපයක් දකිනවා. දහවල් කාලේ විදුලි කොටනෝනේ පින්වත්නි. මේ කියන්නේ මොකද්ද? ඝන අන්ධකාරයේ විදුලිය කොටනවා, එතකොට රූපයක් දකිනවා. ඒක විශේෂ නැද්ද පින්වත්නි? විශේෂයි. දුර්ලභ නැද්ද ඒක? දුර්ලභ අවස්ථාවක්. ඒ වගේ තමයි ඒක. අපි මේ දීර්ඝ සසරක එනවා. අපි දුක ගැන ඕන තරම් කතා කරලා ඇති. හිතලා ඇති. මේ ජීවිතේ දුකයි කියලා හිතලා ඇති. නමුත් ඒක කතාවෙන් අවසන් වෙච්චා. පෘථජන කතා බවට පත් වුණා ඒවා. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ පිරිසිඳ දැකලා අවබෝධ කරගෙන තේරුම් අරගෙන කතා කරපු කතා කිරීමක් නෙමෙයි ඒක. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉපදීම දුකක් කියලා තේරුම් අරගන්නව නම් ආර්ය සත්‍යයක් විදිහට තේරුම් ගන්නව නම් මේක Tamanටත් මේ සියලු උපන් සත්‍යයට මුරුම කාරණාවක් කියලා තේරුම් ගන්නව නම් අන්නේ ස්වභාවය නිකන් මොකක් වගේද? ඝනාන්ධකාරී විදුලියක් කොටද්දී අර රූපයක් දකින්න යම්සේද ඒ වගේ ස්වභාවයක් කියනවා. අති දුර්ලභ කලාතුරකින් Tamanට ලැබිච්ච මානසික සකස් වීමක් ඒක. ප්‍රඥා වෘද්ධියක් ඒක. ආන්ගේ වගේ සිතක් තියෙන කෙනාට තමයි ඒ නිසා කියන්නේ මොකද්ද? විදුලියක් වගේ සිතක් තියෙන කෙනා. විජ්ජූපම චිත්තෝ. විජ්ජූපම චිත්තෝ. ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා. බුදුන් එතට පේනවා. ඒ නිසා මේ උපමාව අදවත් නිරවුල් කරගන්න පින්වත්නි. විදුලියක් කොටනවා වගේ මේ තමයි ඥානය කියන කතාව අදවත් නිරවුල් කරගන්න. මේ කියන්නේ වරදව වටහා ගන්න එපා මේ. ඒ නිසා මේ අවබෝධය කියන එක ශනිකව මේ ඇති වෙලා එකපාරට නැති වෙලා යනවා කියන ඒක සම්පූර්ණ වැරදි කතන්දරයක් ඒක. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි මේට තමයි විදුලිය වැනි සිතක් ඇති පුද්ගලයා කියන්නේ. කතමෝච භික්කවේ වජිරූපම චිත්තෝ පුද්ගලෝ. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ආසවානං කයා අනාසවා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සත්‍තිකත්තා උපසම්පජ්ජ විහෙරති. සේයතාපි භික්කවේ වජිරස්ස නත්ති කිංචි අබෙජ්ජං මනින්වා පාසානෝවා. පින්වත් මහණෙනි මේ දියමන්තියක් වැනි සිතක් ඇති පුද්ගලයා කියන්නේ කවුද? පින්වත් මහණෙනි මේ ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රව ඡය කිරීමෙන් ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම සාක්ෂාත් කොට වාසය කරනවා. බලන්න මේ ලස්සන වචන ටිකක් පින්වත්නි. ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක්. ආශ්‍රව රහිත ප්‍රඥා විමුක්තියක්. ඒතර සමහර දැන් සමාධි තියෙනවා ඒ සමාධිය ආශ්‍රව සහිතයි. යම් දුක පිළිබඳ වැටහීමක් ඇති කරගෙන තියෙන සමහරලාට ඒක කුසල අකුසල් පිළිබඳ දැන් බුද්ධ ශාසනයක තමයි පින්වත්නි මේ දුක නම් වූ ආරි සත්‍ය පිළිබඳ වැටහීම ඇති වෙන විදියට ප්‍රඥාවක් උපදින්නේ. ඒතර බුද්ධ ශාසනයකින් බැහැර යම් ආකාරයේ අය මේ බඹලෝ යන කුසල් වඩලා යම් ආකාරයේ කුසල අකුසල් පින පව පිළිබඳ වැටහීමක් තියෙනවා. හැබැයි ආශ්‍රව සහිතයි.
හැබැයි බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයෙන් ශ්‍රාවකයෙක් බිහි වෙනවා ආශ්‍රව රහිත සමාධියක් උපදවගෙන. ඒකට කියනවා චේතෝ විමුක්තිය. ආශ්‍රව රහිත ප්‍රඥාවක්. දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දැකලා දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තු පිරිසිඳ දැකගත්තු. පිරිසිඳම දැකලා. ඒකට කියන ප්‍රඥා විමුක්තිය ආශ්‍රව රහිතයි. ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? මොකද මේ අපේ සිත්වල තියෙනවා ආශ්‍රව කියලා ස්වභාවය. අපි මේ ඉතිසලව දහම් කැඩපතේ සම්බුදු සිතක සරීත් මට මතක හිට අපි කතා කළා ටිකක්. මේ ආශ්‍රව කියන ස්වභාවය දේශනා ඇසුරින් මේ ආශ්‍රවයෙන් තමයි පින්වත්. ඒ කියන්නේ මේ අපේ සිතේ ස්වභාවයක් තියෙනවා. දැන් මේ කය අතහරින්දී තව තැනකට ගෙනියන දෙයක් තියෙනවා. ඒ ගෙනියන්නේ ආශ්‍රව විසින්. කාමයට අපේ මේ ඇතුළ අදින ස්වභාවයක් තියෙනවා. යොමු කරන ස්වභාවයක් තියෙනවා. මේ ආශ්‍රව කියලා. භවයේ සැරිසරාගෙන යන ස්වභාවයක් තියෙනවා. මේ ආශ්‍රව වලින් තමයි මේ කරන්නේ. අන්න මේ ගෙනියන ස්වභාවය නිරුද්ධ වෙලා තියෙනවා. නිරේට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, සතර පායට කිසිම භවයකට ඇදගෙන යන්නේ නැතිව ඒ ස්වභාවය නිරුද්ධ වෙනවා නම් ඒකට කියනවා අනාශ්‍රව. චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය. එතකොට බලන්න හරි ආශ්චර්යයි. මේ ජීවිතයේදීම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට වාසය කරන පින්වත් මහණේක මේ වගේ දෙයක් කියනවා. දියමන්තියකින් බිඳින්න බැරි විදිහේ කිසිම මණිකක්වත් පාෂාණයක්වත් නැහැ කියනවා. ඔබ දන්නවද දැන් දියමන්තිය කියන දේ පාවිච්චි කරනම අනිත් පාෂාණ බිඳින්න. දැන් අද ඔය දිනු තාක්ෂණي පාවිච්චි කරලා අද සමහර පාෂාණ කපන්න යම් යම් යන්ත්‍රෝපකරණ හදලා තියෙනවා. ඒවට දියමන්ති වලින් කරනවා. ඒ දියමන්තියෙන් මේ පාෂාණ අනික් මණික් වර්ග මේ කපන්න ප්‍රයෝජනෙට ගන්නවා. ඒ කියන්නේ අනිත් ඕනම පාෂාණයක් ඕනම මණිකක් දියමන්තියෙන් කපන්න පුළුවන්. කපන්න බැරි දෙයක් නැහැ කියනවා. පාෂාණ වර්ග මණික් වර්ග. ඒ තරම් මේ දියමන්තිය කියන දෙකේ හරි මේ හයිහත්තියෙන් යුක්තයි. ඒකට කියන්නේ මේ වජිර කියන වචනේ පාවිච්චි කරන්නේ අපි. දැන් වජිරාසනය කියන වචනේ අපි පාවිච්චි කරනෝනේ. ඒතර කිසි බලවේගයකට බැහැර කරන්න බැරි ආසනය. වජ්‍රමය බලවත් වූ ස්ථිර වූ අධිෂ්ඨානයකින් හිටපු තැන. දසමරුන්ටවත් ඉක්මවා යන්න බැරි වෙච්ච තැනක්. වජිරාසනේ. ඒතර වජිර කියන පාෂාණේ වගේ දියමන්ති කියන වචනේ සිංහලෙන් අපි පාවිච්චි කරනවා. ඒ දියමන්ති කියන පාෂාණයට ඕනම පාෂාණයක් කපන්න පුළුවන්. ඕනම මණික් වර්ගයක් කපන්න පුළුවන්. ඕනම මණික් වර්ග පාෂාණ වර්ග සිඳින්න, කප්පාදු කරන්න, මේ උපදාන්න මේ දියමන්ති කියන පාෂාණي පාවිච්චි කරනවා. දියමන්ති කියන පාවිච්චි කරනවා. දියමන්තියට බිඳින්න බැරි විදිහේ කිසිම මණිකක්වත් පාෂාණයක්වත් නැහැ කියන ආන් ඒ වගේ තමයි කියන පින්වත් මහන්නේ. මේ ඇතැම් පුද්ගලයෙක් මොකද්ද? ආශ්‍රව ශේ කළා. හරි පුදුමයි ආශ්‍රව නැති හිත දියමන්තියට පුමා කරලා තියෙනවා. දියමන්තියට. ඒ කියන්නේ බාහිර ලෝකයේ කිසිම බලවේගයකට ඒ සිතට බලපෑම් කරන්න බෑ. ඒතර දෘඩ විනාශ වෙන්නේ නැති අකම්පිත නිර්මල පාරිශුද්ධ ආය වෙනස් චිත්ත නැහැ පින්වත්නි. පුදුමයි ඒක ආශ්චර්යයි. සම්මා සම්බුදු කෙනෙක් පින්වත්නි ඒ වගේ චිත්ත ස්වභාවයක් අවබෝධ කරනවා. ඒ වගේ ධාතු ස්වභාවයක් නිර්වාණ ධාතුව නමින් අවබෝධ කරනවා. නිර්වාණ ධාතුවේ ආශ්චර්යය. කිසිම දෙයකට කම්පා වෙන්නේ නැති සිතක්. කිසිම දෙයක ඇලෙන්නේ ගැලෙන්නේ නැති සිතක්.
කිසිම අයුරකින් වෙනස් වෙන්නේ නැති සිතක්. විස්මිතයි. එතකොට මේ උත්තම මනුෂ්‍ය රත්නය පින්වත් දෙවියන් ඉක්මවා ගියපු බඹුන් ඉක්මවා ගිය ශ්‍රමණයෝ ඉක්මවා ගිය බ්‍රාහ්මණයෝ ඉක්මවා ගිය කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි ජීවිතයක්. සමහර තැන්වල විස්තර කරන මහා නාගයා කියන ව්‍යවහාරය දෙන්න සුදුසුම තැන කියනවා. මොකද්ද? ආශ්‍රවයන් ශ්‍රේ වෙච්ච සිත. කිසිම දෙයකට කලබල වෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති, සැලෙන්නේ නැති සිත. අරහත් කියන වචනේ අපි මේ සිංහලෙන් පාවිච්චි කරනවා. අරහං කියන වචනේ පාවිච්චි කරනවා. පාලියෙන්. රහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන සිංහලෙන්. ආන්ගේ වගේ සිතක් තියෙන උත්තමයන්ට තමයි බුදුරජාණන් දේශනා කළේ කවුරු කියලාද? දියමන්තිය වැනි සිතක් ඇති පුද්ගලයා. දැන් මෙතන පුද්ගලයෝ කී දෙනෙක් ගැන ඉගෙන ගත්ත පින්වත්නි අපි? 3 දෙනෙක් ගැන. පළවෙනි පුද්ගලයා මොකද්ද? තුවාලයක් වැනි සිතක් ඇති පුද්ගලයා. ඒතර තුවාලයක් දැන් බලන්න එතකොට මේ කෙලෙස් වල ස්වභාවය එතකොට පොඩ්ඩක් ඇති කෝපාවිෂ්ඨ වෙලා කලබල වෙලා ගැටිලා වෛර බැඳගෙන පලිගන්න මෙහිම සිත අන්තිමට ඒ හිතට මොකද කිව්වේ? අරුකූපම සිත. අරුකූපම හිත තමයි ටික ධර්මයෙන්මයි විජ්ජූපම හිතක් බවට පත් කරන්න ඕන. විදුලියක් වැනි හිතක් කරගන්න ඕන. දුක නම් වූ ආර්ය සත්‍ය සිහි කර දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය, අසුභය, සතර බ්‍රහ්ම විහරණ, බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, පටිච්චසමුප්පාදේ, ආයතන අනිත්‍ය මේවා සිහි කර මොකද්ද කරන්න ඕනද? මේ අරුකූපම හිත තමයි ටික විජ්ජූපම හිතක් කරන්න ඕන. ධර්මයකින් කරන ආශ්චර්ය පින්වත්නි. නරක් වෙච්ච තුවාලයක් වගේ තියෙන සිත විදුලියක් වගේ හිතක් බවට පත් කරනවා පින්වත්නි. ධර්මීය ආශ්චර්යය. ධර්මීය ආශ්චර්යය. අසුභයට ඒක කරන්න පුළුවන්. නවසීවතිකයට ඒක කරන්න පුළුවන්. බුදු ගුණයට ඒක කරන්න පුළුවන්. දහම් ගුණයට, සංඝ ගුණයට ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පටිච්ච සමුප්පාද සිහි කරන කෙනාට ඒක කරන්න පුළුවන්. ආයතන අනිත්‍ය සිහි කරන කෙනාට ඒක කරන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය ආදීනව සිහි කරන කෙනාට ඒක කරන්න පුළුවන්. කාමයන්ගේ ආදීනව සිහි කරන කෙනාට ඒක කරන්න පුළුවන්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාට ඒක කරන්න පුළුවනි. අඩුම ගානේ යම් කිසි කෙනෙක් ධර්මයේ කියවමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම මනසිකාරය කර ඉන්න කෙනාට ඒක කරන්න පුළුවනි. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මෙන්න මේ අරුකූපම හිත විජ්ජූපම හිතක් බවට පත් කරනවා. විජ්ජූපම හිත වජිරූපම හිතක් බවට පත් කරනවා පින්වත්නි. ධර්මීය ආශ්චර්යය. සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙ පහළ නොවෙන්නට මෙවන් ආශ්චර්යයක් මේ සිතත් තුළ උපද්දන්න පුළුවන් කියලා අපට ඒ දුර්ලභ පණිවිඩය අහන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. ඒ එකම එක පුද්ගලයා ලෝකෙ පහළ වුණාට පස්සේ අනුත්තරීය ධර්ම පහළ වෙන්නේ. සතර සතිපට්ඨානේ ලෝකේ පහළ වෙනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි පුද්ගලයාගේ පහළවීම සිද්ධ වෙනවා. අරුකූපම සිත විජ්ජූපම සිතක් බවට පත් කරවන පුද්ගලයෝ පහළ වෙනවා. විජ්ජූපම හිත වජිරූපම සිතක් බවට පත් කරවන ප්‍රතිපදාව පහළ වෙනවා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපට තියෙන එකම පිළිසරණ
ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ. ඒ ස්වාක්කාත සන්දිට්ඨිකී උදාර දහම පිළිබඳ පැහැදීම් මාත්‍රයක් හරි උපදවගෙන මේ මග ඩිංග පුරුදු කරගන්න මහන්සි ගන්න එකයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උදාර ලාභය දියුණු කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බදුල්ල විහාරගොඩ පදිංචි පින්වත් එච්.එම්. මදුවන්ති හේරද්දියණිය, විමලසිරි දිසානායක බෑණනුවන් සහ මුණුපුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය කර්මය කරගන්න. ඉතින් මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර සත්පුරුෂ සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍යරාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන ගුරු දේවයන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, සත්පුරුෂ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය, ඒ වගේම රැස්වන මේ උදාර පින මීට වසර 25කට පෙර බිබිල මැදගමෙහි පදිංචිව සිට මිය පරලෝකීය එච්.එම්. සුදු බණ්ඩා පියාණන්ට, වසර 5කට පෙර මිය පරලෝකීය කේ.එම්. සුදු කුමාරි හාමි පින්බර මෑණියන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින බදුල්ල විහාරගොඩ පදිංචි පින්වත් එච්.එම්. මදුවන්ති හේරද්දියණිය, විමලසිරි දිසානායක බෑණනුවන්, මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ඩී.එම්. මුතුබණ්ඩා පියාණන්, ඩී.එම්. පොඩිනෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.